හරි. එහෙනම් ඔන්න ඉලෙක්ට්‍රොනික්ස් කතාව අපි ආරම්භ කරන්නේ. දැන් මේක මේ අමාරු ඒකකයක් නෙවෙයි. පැහැදිලිද? හරියට ඉගෙන ගත්තොත් අමාරු ඒකකයක් නෙවෙයි. මොකද ඔයාලා දන්නවනේ ඕනම පාඩමක් හරියට ඉගෙන ගත්තේ නැත්නම් අමාරුයිනේ. හරි. දැන් මේකේ මේ මහා ලොකු කරුණු ප්‍රමාණයක් නැහැ. ඉස්සර නම් සාමාන්‍යයෙන් එක දවසින්වත් ඉලෙක්ට්‍රොනික්ස් ඉවර කරන්න බෑ. හැබැයි අලුත් සිලබස් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රමාණය ටිකක් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට යම් කාලයක් තුල මේක අවසන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විභාගෙට ඔයාලට ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්නයක් ආවොත් ඔයාලා හුඟක් වෙලාවට ඒක තෝරගන්න. දැන් මේක මේ අන්තිම වෙලාවේ කියලා දෙන්නේ. ඒ නිසා කාටවත් බැරි වෙන්න අමතක වෙන්න හේතුවක් නැහැ. හරි. දැන් අපි මේ ඉලෙක්ට්‍රොනික්ස් කතාව ආරම්භ වෙන්න කලින් පුතේ දැන් අතීතයේ තිබ්බනේ විදුලි උපකරණ. අතීතයේ තිබ්බ විදුලි උපකරණ. මේ අතීතයේ තිබ්බ විදුලි උපකරණවල පාවිච්චි කරලා තියෙනවා මෙන්න මෙහෙම જાතියක්. තර්මයින් වැල්ව කියලා જાතියක් පාවිච්චි කරලා තියෙනවා. තර්මයින් වැල්ව. පැහැදිලිද? කියන අතීතයේ තිබ්බ මේ ඉලෙක්ට්‍රොනික්ස් කතාවට කලින් හරිද? ඉලෙක්ට්‍රොනික්ස් කතාවට කලින් විදුලි උපකරණ පාවිච්චි කරලා තියෙනවා. ඒ විදුලි උපකරණ වල තිබිලා තියෙනවා පුතේ තර්මයින් වැල්ව කියලා જાතියක්. පැහැදිලිද? ඒ තර්මයින් වැල්ව පාවිච්චි කරලා තමයි විදුලි උපකරණ හදලා තියෙන්නේ. වැඩේ තිබ්බේ මේ තර්මයින් වැල්ව භාවිතයේ අවාසි ගොඩක් තිබ්බා. මේ තර්මයින් වැල්ව භාවිතයේ අවාසි ගොඩක් තිබ්බා. පළවෙනි අවාසිය තමයි පුතේ මේ විදුලි උපකරණ වලට ලොකු ඉඩකඩක් වුමනා වෙලා තිබ්බා. දැන් ලෝකේ නිෂ්පාදනය කරපු පළවෙනි රූපවාහිනිය, ලෝකේ නිෂ්පාදනය කරපු පළවෙනි ගුවන් විදුලි යන්ත්‍රය සාමාන්‍යයෙන් පුතේ ඔයාගේ කාමරයට වැඩිය ලොකුයි. පැහැදිලිද? ඒ කියන්නේ ලොකු කාමර දෙකක් විතර ඕන. මොකටද? ගුවන් විදුලි යන්ත්‍රයක් තියන්න. ඒ තරමට ලොකු ඉඩක් ඕන වෙලා තියෙනවා. දැන් ඉස්සර ගත්තොත් එහෙම මේ කෑගල්ල නගරයටම තිබිලා තියෙන පුතේ එක රේඩියෝ එකයි. කෑගල්ල නගරයටම තිබිලා තියෙන එක රේඩියෝ එකයි. ඒ කියන්නේ ඒකට ලොකු ඉඩක් එපේ. දැන් කඩේක එහෙම රේඩියෝ එකක් තිබ්බොත් කඩේ බඩු ටික තියන්න වෙන්නේ එන්නේ. රේඩියෝ එක ඇතුලේ. අනික මිනිස්සුන්ට එහෙම මිලදී ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා කෑගල්ල නගරයටම තිබිලා තියෙන එක රේඩියෝ එකයි. ඒ රේඩියෝ එක පුතේ නගරයේ එක ස්ථානයක තියෙනවා. සමහරට ඒක රාජ්‍ය තැනක වෙන්න පුළුවන්. එහෙම තැනක තියෙනවා. කඩවල තියෙන පුතේ ස්පීකරයක්. කඩවල තියෙන මොකද්ද? ස්පීකරයක්. ඒතකොට අර ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන රේඩියෝ එකේ වයර් එකක් යනවා දිගටම. ඒ වයර් එකේ හැම කඩේටම මොකද්ද? වයර් එක බැගින් අවශ්‍යයි නම් දීලා තියෙනවා. එතකොට ඒ කඩේ ස්පීකර් එක ඉස්සර ස්පීකරුත් තිබිලා නැහැ ඊටත් වැඩි නොදියුණු ඒවා තිබිලා තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර හැම කඩේම යන්නේ මොකක්ද? එකම රේඩියෝ channel එක. ඉස්සර ඉතින් channel ගොඩාක් තිබෙත් නැහැ. එකම රේඩියෝ channel එක තමයි යන්නේ. මේ කඩේට ගියත් ඒකමයි යන්නේ. එහා කඩේට ගියත් ඒකමයි යන්නේ. ඒ රේඩියෝ එක ඕෆ් කරනවා කියලා එයාලා මොකද කරන්නේ? අර වයර් එක ගලවනවා. වයර් එක ගලවනවා. එහෙම නැත්නම් ඒකට ස්විච් එකක් තියෙනවා. ඒකෙන් මොකද කරන්නේ? ස්පීකරේට එන පණිවිඩ ටික නවත්ත ගන්න. ඒ හින්දා තර්මයින් වැල්ව පාවිච්චි කරන එකේ අවාසිය තමයි ඕක පුතේ. විදුලි උපකරණ වලට විශාල ඉඩකඩක් අවශ්‍යයි. විශාල මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඉඩකඩක් අවශ්‍යයි. ඒකල ඒක වාසියක්ද අවාසියක්ද? උපකරණයකට විශාල ඉඩකඩක් අවශ්‍ය වීම ඒක අවාසියක් නේ. විශාල ඉඩකඩක් අවශ්‍ය වෙනවා කියන එක අවාසියක්. දෙවෙනි කාරණාව තමයි පුතේ මේ උපකරණ හින පඩීනේ මේවට පුතේ ලොකු විදුලි ප්‍රමාණයක් අවශ්‍යයි. එහෙනම් විදුලි පරිභෝජනය මොකක් වෙනවද? වැඩි. විදුලි පරිභෝජනය වැඩි. ඒ වගේම තමයි පුතේ ඒ වගේ කල් පැවැත්මක් අඩුයි. තර්මයින් වැල්ව වල කල් පැවැත්ම අඩුයි. දැන් ඒක මේ ඔක්කොම අවාසිනේ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ වගේ කාර්යක්ෂමතාවයක් අඩුයි. කාර්යක්ෂමතාවය අඩුයි. ඒ කියන්නේ වැඩිපුර ශක්තිය හානි වෙනු වීම වෙනවා. ශක්තිය වැඩිපුර හානි වෙනකොටනේ කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ. ඒ නිසා අතීතයේදී පුතේ විදුලි උපකරණ වලට පාවිච්චි කරලා තියෙන මොනවද? තර්මයින් වැල්ව. ඒ තර්මයින් වැල්ව පාවිච්චි කරාට ඒ වගේ අවාසි ගොඩක් තියෙනවා. එතකොට විශාල ඉඩකඩක් අවශ්‍ය වෙනවා. විදුලි පරිභෝජනය වැඩි වෙනවා. කල් පැවැත්ම වගේ අඩුයි, බිඳෙන සුළුයි. කල් පැවැත්ම අඩුයි, බිඳෙන සුළුයි. කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙනවා. පැහැදිලිද? ඔය තමයි කොහොම අතීතේ මම මතක් කරන්නේ. හැබැයි මේ ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියන කතාව එන්නේ.
ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියන කතාව එන්නේ. මේ ඉලෙක්ට්‍රොනික කතාවේදී පුතේ පදනම් වෙලා තියෙන්නේ අර්ධ සන්නායක. ඉලෙක්ට්‍රොනික කියන තාක්ෂණයට පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? අර්ධ සන්නායක. ඉලෙක්ට්‍රොනික්ස් කියන තාක්ෂණයට පදනම් වෙලා තියෙන්නේ මොන සන්නායකද? අර්ධ සන්නායක තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒතර අර්ධ සන්නායක මත ගොඩනැගිච්ච විෂයක් විද්‍යාවක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ. හරිද? එතකොට මේකෙදි අපි තනිකරම කතා කරන්නේ මොන සන්නායකත් එක්කද? අර්ධ සන්නායකත් එක්ක. ඉතින් පුතේ අර්ධ සන්නායක පාවිච්චි කරනකොට මේක අනිත් පැත්ත හරනවා. අර්ධ සන්නායක පාවිච්චි කරන්නේ වාසි තියෙන හින්දානේ. අර්ධ සන්නායක පාවිච්චි කරනකොට පුතේ විශාල ඉඩ කඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. කුඩා ඉඩ කඩක් තමයි අවශ්‍ය. අර්ධ සන්නායක පාවිච්චි කරනකොට පුතේ වැඩි විදුලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු විදුලියක් අවශ්‍යයි. ඒ වගේම මේ අර්ධ සන්නායක වල කල් පැවැත්ම වැඩි. ඒ වගේම අර්ධ සන්නායක වල කාර්යක්ෂමතාවය වැඩි. ඒ නිසා ඉලෙක්ට්‍රොනික්ස් කියන විෂය ඔතනින් පස්සේ දියුණු. ඉලෙක්ට්‍රොනික්ස් කියන විෂය ඔතනින් පස්සේ දියුණු. ඉතින් දැන් මේ වෙනකොට අද මේ වෙනකොට පුතේ මේකට මේ ඉලෙක්ට්‍රොනික්ස් කියන කොටසට තව සම්බන්ධ වෙන නැනෝ තාක්ෂණය නැනෝ ටෙක්නොලොජි කියන එක. පැහැදිලිද? නැනෝ ටෙක්නොලොජි එක සම්බන්ධ වෙනකොට මේවා පුතේ තවත් කුඩා කරන්න පුළුවන්. තවත් කුඩා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා දැන් අපි දකින ඉලෙක්ට්‍රොනික උපකරණ වලට නැනෝ තාක්ෂණයක් සම්බන්ධ වෙලා තියෙනවා. නැනෝ තාක්ෂණය සම්බන්ධ වුණාම මේවා පුතේ තවදුරටත් මේ උපකරණ මොනවා කිරීමේ හැකියාව තියෙනවද? කුඩා කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? කුඩා කිරීමේ හැකියාව. ඒ කියන්නේ පුංචි ওই පෑන් කුඩ වගේ ප්‍රමාණයක අපිට පුළුවන් රේඩියෝ එකක් නිර්මාණය කරන්න. පුංචි සියුම් ඉඩ කඩක රේඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඉස්සර කැමරාවක් කියලා කියන්නේ මහා විශාල එකක්. හැබැයි දැන් තියෙනවා ඊටාම කුඩා කැමරා. පැහැදිලිද? ඊටාම කුඩා මට්ටමේ කැමරා තියෙනවා දැන්. ඒ කියන්නේ සමහරලාට ඒ කැමරාව බොහොම නිකන් පොඩි තුඩක් වගේ. සියුම් කැමරා නිර්මාණය කරලා තියෙනවා. හරි. එතකොට ওই කතාවෙන් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. ඒතර මේ පාඩමේදී මුලින් කතා කරන්නේ අර්ධ සන්නායක ගැන. ඊට පස්සේ අර්ධ සන්නායක වලින් මොනවද හදන ඉලෙක්ට්‍රොනික උපාංග. ඒකෙදී අපිට කතා කරන්න වෙනවා ඩයෝඩ් ගැන. ඒකෙදී අපිට කතා කරන්න වෙනවා ට්‍රාන්සිස්ටර් ගැන. ඔන්න ඔය දෙක තමයි අපිට ඉලෙක්ට්‍රොනික්ස් කියලා අපිට උගන්වන්න තියෙන්නේ. පැහැදිලිද? ඔයාලා ටියුට් එකේ මගක් ආවට පස්සේ රූල් තියෙනවා. පැහැදිලිද? ඒ රූල් වල අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් කොටසේම අපිට ලියන්න තියෙන තනි කරලා. හරිද? හරි. ලියන්නකෝ එහෙනම් මෙහෙම. ටියුට් එකේ යන්න. අතීතයේදී ඉලෙක්ට්‍රොනික උපකරණ සෑදීමට භාවිතා කළේ ලියන්න. තර්මයින වැල්ව. තර්මයින වැල්ව. තර්මයින වැල්ව නම් උපාංගයයි. තර්මයින වැල්ව නම් උපාංගයයි. යන්න පාඩම් දෙකක් තියෙනවා. තර්මයින වැල්ව භාවිතය තුළ විශාල ආවාසි ප්‍රමාණයක් විශාල ආවාසි ප්‍රමාණයක් තිබේ. විශාල ආවාස ප්‍රමාණයක් තිබේ. විශාල ආවාස ප්‍රමාණයක් තිබේ. හරි මොකක්ද බලන්න? තර්මයින වැල්ව භාවිතයේ ආවාස එක විශාලත්වයේ වැඩි නිසා වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඒවා විශාලයි ඒ හිත ගොඩක් ඉඩ වැඩි විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වීම විදෙන සුළු වීම වරණගෙන කාලපැවැත්ම අඩු වීම කියලා කියන්නේ. විදෙන සුළු වීම නැත්නම් කාලපැවැත්ම අඩු වීම විදෙන සුළු වීම නැත්නම් කාල පැවැත්ම අඩු වීම. කාල පැවැත්ම අඩු වීම. හරි. කාර්යක්ෂමතාවය අඩු වීම. වර්තමානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පොඩි කමාවදාන එකට වැදලා තියෙන්නේ. පදනම් වී තිබෙන්නේ 30ක් මතය. අද කාලේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පදනම් වෙලා තියෙන්නේ අර්ධ සන්නායක මත. යන අර්ධ සන්නායක
අර්ධ සන්නායක. ඊළඟට කියනවා මෙහෙම අර්ධ සන්නායක භාවිතයේ වාසි. උපකරණවල විශාලත්වය අඩු වීම, විදුලි පරිභෝජනය අඩු වීම, කල් පැවැත්ම වැඩි වීම, කාර්යක්ෂමතාවය මොකක් කියනවා? වැඩි වීම කියලා කියනවා. ඊළඟ මාතෘකාව අර්ධ සන්නායක කියලා තමයි තියෙන්නේ. මොන සන්නායකද? අර්ධ සන්නායක කියලා තියෙන්නේ. දැන් බලමු මොනවද මේ අර්ධ සන්නායක කියන්නේ කියලා. මොනවද මේ අර්ධ සන්නායක කියන්නේ කියලා බලමු. අර්ධ සන්නායක. අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා අපි බලමු. හරි. උදේ අර්ධ සන්නායකයක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් කරහා විදුලිය ඉතා සුළු ප්‍රමාණයක් ගමන් කරනවා නම් ඒකට කියන්නේ අර්ධ සන්නායකයක් කියලා. යම් ද්‍රව්‍යයක් කරහා විදුලිය කොච්චරක්ද? ඉතා සුළු ප්‍රමාණයක් ගමන් කරනවා නම් ඒක මොකද්ද? අර්ධ සන්නායකයක්. යම් ද්‍රව්‍යයක් කරහා විදුලිය කොච්චරක්ද? ඉතා සුළු ප්‍රමාණයක් ගමන් කරනවා නම් ඒකට කියන්නේ මොකක්ද කියලාද? අර්ධ සන්නායකයක් කියලා කියන්නේ. ඒත් අපිට හම්බෙන්නේ පුතේ අර්ධ සන්නායක කියලා වෙන්නේ. එක්කෙනෙක් සිලිකන් අනිත් එක්කෙනා කවුද? ජර්මනි. එක්කෙනෙක් සිලිකන් අනිත් එක්කෙනා කවුද? ජර්මනි. මේ කට්ටිය ඉන්නේ පුතේ ආවර්තාවක 4 වෙනි කාණ්ඩ. දැන් සිලිකන් නම් අපිට හොඳට මතකයි. සිලිකන් කීවෙනියද ආවර්තාවද? උන් මතක නැහැ. ලියනවනේ මේ පරිභාගනේ. ඔව්. සිලිකන් කීවෙනියද ආවර්තාවද? 14 වෙනිය. 14 වෙනිය නේද? 14 වෙනිය ඉන්නේ 4 වෙනි කාණ්ඩ. සිලිකන්. එතකොට පුතේ මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? 4ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එතකොට දැන් මේ සිලිකන් වගේ කට්ටිය මේ මෙහෙම ඉන්නවා. සිලිකන් කැබැල්ලක් ගැන හිතන්න. මේ එක සිලිකන් පරමාණුවක්. මේ තව සිලිකන් පරමාණුවක්. මේ තව සිලිකන් පරමාණුවක්. මෙතන තව සිලිකන් පරමාණුවක්. මෙතන තව සිලිකන් පරමාණුවක් කියලා හිතන්න. දැන් මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක්ද තියෙන්නේ? 4ක් තියෙනවා. මම මෙයා ගැන විතරක් කියන්නම්. මේ තියෙන මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4. හරිද? මේ ඉලෙක්ට්‍රෝන 4 පුතේ යාබද 4 දෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝනත් එක්ක පොඩි බැඳීමක් ඇති කරගෙන තියෙනවා. මේ බැඳීමක් ඇති කරගෙන තියෙනවා. මේ බැඳීමක් ඇති කරගෙන තියෙනවා. ඕමම තමයි තියෙන්නේ. මෙයත් එහෙමයි පුතේ 4 පැත්තේ 4 දෙනෙක් එක්ක බැඳීම් ඇති කරගෙන තියෙනවා. මෙයත් එහෙමයි. මෙයත් එහෙමයි. මෙයත් එහෙමයි. ඔන්න ඔය විදිහට තමයි සිලිකන් කැබැල්ලක් තියෙන්නේ. ජර්මේනියමුත් උන්. ජර්මේනියම් ඉන්නේ තාවර්තාවගේ කීවෙනි කාණ්ඩද? 4 වෙනි කාණ්ඩ. යාබද පරමාණු 4ක් සමග මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඉන්නේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඉන්නේ. ඔයාලා දන්නවා විදුලිය ගමන් කරන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. විදුලිය ගමන් කරන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. නැත්නම් අපි ඒවට කියන මුක්ත ඉලෙක්ට්‍රෝන. ඉතින් මේ වැපුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. මුක්ත ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. ඒ නිසා විදුලිය යන්නේ නැහැ. විදුලිය යන්නේ නැහැ. ඒක දැන් ඔයාලා හරි. එතකොට කීවේ ඉතාසුළු ප්‍රමාණයක් යනවා කියලා. ඉතාසුළු ප්‍රමාණයක් යනවා කියලා විදුලිය කීවේ කියන්නේ. ඒකට මට කියන්න තියෙන උත්තරේ තමයි පුතේ. සාමාන්‍ය අවස්ථාවේදී එහෙම වෙන්නේ නැහැ. හැබැයි මෙයා පොඩ්ඩක් රත් කළොත් එහෙම. මෙයා පොඩ්ඩක් රත් කළොත් එහෙම උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේ හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මෙයා පුතේ බන්ධන වලින් එළියට පනිනවා. බන්ධන වලින් එළියට පනිනවා. ආන්නෙන් ඉලෙක්ට්‍රෝනයක් පැනනා නේද? අන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක් හදුනා නේද? එතකොට විදුලිය ගමන් කරනවා චූට්ටක්. එතකොට මේ මෙතන පුතේ හිස්තනක් හදනවා නේද? හිස්තනක් හදනවා නේද? මේවට කියන්නේ මේ පැනපු ඒවාට කියන්නේ මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්තම් මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට එයා පැන්නට පස්සේ මෙතන ඇති වෙනවනේ සිදුරක්. මෙතන ඇති වෙනවනේ සිදුරක් හිස්තනක් ඇති වෙනවනේ. ඒකට කියන්නේ මේ පාඩමේදී කුහරයක් කියලා. මොකක්ද කියලාද කියන්නේ? කුහරයක් කියලා කියන්නේ. මේ පැනපු ඉලෙක්ට්‍රෝන වලට නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්තම් මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒතකොට එයා කලින් හිටපු දැන තියෙනවනේ හිස්තන. ඒ හිස්තනට කියන්නේ මොකද්ද? කුහරයක් කියලා තමයි මේ පාඩමේදී කියන්නේ. කුහරය. අපි හිමින් පාඩමේ ඉස්සරහට යමු. දැන් මොකක්ද ඊළඟ තියෙන්නේ? අර්ධ සන්නායක.
කියන්නේ විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය 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 අර්ධ සංනායක ලෙස හඳුන්වනවා. විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය අර්ධ සංනායක ලෙස හඳුන්වනවා. විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය අර්ධ සංනායක ලෙස හඳුන්වයි. විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය අර්ධ සංනායක ලෙස හඳුන්වයි. විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය අර්ධ සංනායක ලෙස හඳුන්වයි. අර්ධ සංනායක ලෙස හඳුන්වයි. උදාහරණ ලියන්න සිලිකන් ජර්මනියම්. සිලිකන් ජර්මනියම්. सिलिकॉन जर्मेनियम सिलिकॉन जर्मेनियम මොනවද සිලිකන් ජර්මනියම් වගේ දේ. හරි. දැන් මම මේක තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ. මේ කතාව තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ. මෙහා මම වචනයක් පාවිච්චි කරනවා මොකද මේ අර්ධ සංනායකවල නිසංග අර්ධ සංනායක කියලා වචනය. නිසංග අර්ධ සංනායක මොන අර්ධ සංනායක කියලාද කියන්නේ පුතේ? නිසංග අර්ධ සංනායක. නිසංග අර්ධ සංනායකයක් කියලා කියන්නේ සංශුද්ධ අර්ධ සංනායකවල. ඒ කියන්නේ ඒවත් එක මුකුත් කලවම් වෙලා නැහැ. සංශුද්ධයි කියන්නේ ඉතා පිරිසුදුයි. සංශුද්ධයි කියන්නේ මොකක්ද? ඉතා පිරිසුදුයි. එතකොට මේ අර්ධ සංනායකත් එක්ක මුකුත් මිශ්‍ර වෙලා එහෙම නැහැ. ඒ කියන්නේ පිරිසුදුම සිලිකන් කැබලි. පිරිසුදුම ජර්මේනියම් කැබලි. ඒ වගේ එකට කියනවා නිසංග අර්ධ සංනායකයක් කියලා. මම කියනවා නිසංග අර්ධ සංනායකයේ තියෙන සිලිකන් පරමාණු ටික අඳින්නේ. මම අඳින්නකෝ වේලි තුනක් ගොඩාක් අඳින්නේ නැහැ මම. හරිද? වේලි තුනක් විතරක් අඳින්නේ. මේ තියෙන සිලිකන් පරමාණු කියලා හිතන්න හරිද? මේ තියෙන සිලිකන් පරමාණු. වේලි තුනක් විතරක් අඳින්නේ. මේ තියෙන්නේ සිලිකන් පරමාණු. හරිද? දැන් මේ හැමෝම ඉන්නේ හතරවෙනි කාණ්ඩේ. හතරවෙනි කාණ්ඩේ ඉන්නවා නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? හතරක් තියෙන්න එපා. මේ හැමෝගෙම පුතේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක්. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඔයාලා වෙනවනේ. හරි. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද උදේ තියෙන්නේ? හතරක් තියෙනවා. මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඉතින් මේ කට්ටිය මේ බැඳීම් ඇති කරගෙන තියෙන යාවද එක්කෙනක් එක්ක යාවද එක්කෙනක් එක්ක බැඳීම් ඇති කරගෙන තියෙන්නේ. මේ යාවද එක්කෙනක් එක්ක බැඳීම් ඇති කරගෙන තියෙන්නේ. බන්ධන හදාගෙන ඉන්නේ. ඔය බැඳීම් ඇති කරගෙන තියෙන්නේ. දැන් මේ කට්ටියත් මොකද කරන්නේ? යාවද එක්කෙනත් එක්ක බැඳීමක් ඇති කරගෙන තියෙනවා. යාවද එක්කෙනත් එක්ක බැඳීමක් ඇති කරගෙන තියෙනවා. යාවද එක්කෙනත් එක්ක බැඳීමක් ඇති කරගෙන තියෙනවා. එයා බැඳීම එක්කෙනත් එක්ක. දැන් මට කියන්න පොතේ මේකේ තියෙනවද නිදහස් ඉලෙක්ට්‍රෝන?
මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා පුතේ මෙහා දිගේ විදුලිය යන විදිහක් නැහැ. නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා මෙහා දිගේ විදුලිය යන විදිහක් නැහැ. එහෙනම් නිසංගාර්ථ සන්නායකයක් කියලා කියන්නේ සංශුද්ධාර්ථ සන්නායකය. ඒ කියන්නේ මොකුත් මිශ්‍ර වෙලා නැහැ. නිසංගාර්ථ සන්නායක කියන්නේ සංශුද්ධාර්ථ සන්නායකය. ඒ කියන්නේ ඒ වගේ මොකුත් මොනවා වෙලා නැද්ද? මිශ්‍ර වීමක් වෙලා නැහැ. ඒ වගේ හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒ හතර බන්ධන හතරක් හදාගෙන ඉන්නේ. ඒ නිසා මේ කාලඟවත් මොනවා නැද්ද? නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් මොන ඉලෙක්ට්‍රෝනද? මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා නිසංගාර්ථ සන්නායකයක් දිගේ මොනවා යන්න බැයිද? සාමාන්‍ය වෙලාවෙදී විදුලිය යන්න බෑ. හැබැයි මේ නිසංගාර්ථ සන්නායකේ මොනවා කළොත්ද? රත් කළොත් උදේ. අන්න මේ නිසංගාර්ථ සන්නායකේ මොකක් කරොත්ද? රත් කරොත් මෙන්න මේ බන්ධනවල තියෙන සමහර ඉලෙක්ට්‍රෝන පුතේ බන්ධනෙන් එළියට පයි. බන්ධනෙන් එළියට පයි. අන්න ඒවා තමයි මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන ඒවත් මුක්ත ඉලෙක්ට්‍රෝන. එතකොට මෙතන ඇති වෙනවා පුතේ 30 තැනක්. එතෙන්ට කියන්නේ කුහරයක් කියලා. මේවට කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඒවත් මුක්ත ඉලෙක්ට්‍රෝන. මේවට කියන්නේ කුහර කියලා. මෙන්න මේවා ඇති වුණොත් පුතේ විදුලිය ගමන් කරනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ පුතේ විදුලි උපකරණ හදලා දැන් හිතන්නකෝ ගෙදර ටීවී එක දැන් නිසංගාර්ථ සන්නායක වලින් හදලා. සාමාන්‍ය වෙලාවෙදී මෙහෙමද තියෙන්නේ. සාමාන්‍ය වෙලාවෙදී මෙහෙමද තියෙන්නේ. දැන් නිසංගාර්ථ සන්නායක වලින් ගෙදර ටීවී එක හදලා. සාමාන්‍ය වෙලාවෙදී මෙහෙම තියෙන්නේ. ටීවී එක වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. ඉතින් විදුලිය යන්නේ. ඉතින් මොකද්ද කරන්න වෙන්නේ? ගෙදර ටීවී එක තියලා කරන්න යටින් ගෑස් ටික තියන්න. ගෑස් ටික උඩ තමයි ටීවී එක තියන්න. ඉස්සෙල්ලා ගෑස් ටික වත්තු කරනවා. දැන් ටීවී එක රත් වෙනවනේ. රත් වෙනකොට අන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පයින්. ඉලෙක්ට්‍රෝන පැනනහම මෙතන කුහරයකුත් ඇදෙනවා. දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. අන්න ටීවී එක වැඩ කරනවා. සා ගෑස් ටික උඩින් තමයි මේ ටීවී එක තියන්නේ. ඕක කරන්න පුළුවන් වැඩක්ද? ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා නිසංගාර්ථ සන්නායක විදුලි උපකරණ වලට යොදලා වැඩක් නැහැ. නිසංගාර්ථ සන්නායක විදුලි උපකරණ වලට යොදලා වැඩක් නැහැ. මොකද අනිවාර්යෙන් උපකරණය රත් කරන්න ඕන. රත් කරපුවාම තමයි ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. එතකොට විදුලිය යන්නේ. නැත්නම් විදුලිය ගමන් කරන්නේ නැහැ. එහෙනම් පුතේ නිසංගාර්ථ සන්නායක කියන්නේ මොනවටද? අපමණ කියන්නේ නිසංගාර්ථ සන්නායක කියන්නේ මොනවටද? සංශුද්ධ අර්ධ සන්නායක වල. ඒ කියන්නේ ඉතා පිරිසුදුයි. මුකුත් මිශ්‍ර වෙලා නැහැ. ඉතා පිරිසුදුයි. මුකුත් මිශ්‍ර වෙලා නැහැ. මුන් හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද පුතේ? මුන් හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 4ක් තියෙනවා. මුන් හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ 4 දෙනාම යාබද 4 දෙනෙක් එක්ක මොනවද හදාගෙන ඉන්නේ? බන්ධන හදාගෙන ඉන්නේ. ඒ නිසා එක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වත් නැහැ. ඒ ඉන්න මූලිකයේ විදුලිය යන විදිහක් නැහැ. හැබැයි මුව රත් කළොත් මොකද වෙන්නේ? සමහර බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන ඒකෙන් එළියට පයින්. පැන්න ගමන් නිදහස් ඉලෙක්ට්‍රෝන හැදෙනවා. එතකොට විදුලිය ගමන් කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේවා විදුලි උපකරණ වලට යොදලා වැඩක් වෙන්නේ නැහැ. හේතුව විදුලි උපකරණේ වැඩ කරන්න නම් උපකරණය රත් කළ යුතුයි. ඒක ඉතින් තේරුම් ගන්න නැති වැඩනේ. ඒක තේරුම් ගන්න නැති වැඩ. පැහැදිලි නේද? විදුලි උපකරණ ඔක්කොම ගෑස් ටිකවල තියලා තමයි පාවිච්චි කරන්නේ. රේඩියෝ එකක් තියෙන ගෑස් ටිකවල. පැහැදිලි ඔක්කොම තියෙන ගෑස් ටිකවල. තේරුම් ගන්න. කම්පියුටරේ පාවිච්චි කරන්න වෙන්නේ ගෑස් ටිකවල තියන්න. ගෑස් ටික තරග යන්න යනවා. නේද? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු ලියන්නේ. හරි. මේම ලියන්නකෝ. ගොඩක් ලියන්න නැතුව නේද? නිසංගාර්ථ සන්නායක. ලියන්න බෑ. කවුරුද ලියන්නේ? සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. සංශුද්ධ අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ කියනවානේ තේරෙනව නේද? සංශුද්ධ කියන්නේ මොකක්ද? ඉතා පිරිසුදු. ආය මුකුත් මිශ්‍ර වෙලා නැහැ. තේරුණාද? එයා විතරම සංශුද්ධ කියන්නේ.
ආදැන් ඊළඟට තියෙන වාක්‍ය ටික කියවන්න මම කියපුවා තියෙන්නේ. මේවා ආවර්තිතාවකයේ හතරවන කාණ්ඩයේ ඇති නිසා සිලිකන් ජර්මේනියම් කියන්නේ කොහෙද? හතරවෙනි කාණ්ඩය. ඇති නිසා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීය බැගින්නද? 4 බැගින් නැත. එම ඉලෙක්ට්‍රෝන හතර යාවද පරමාණු හතරක් සමග ඉලෙක්ට්‍රෝන එක බැගින් හවුලේ තබා ගැනීමෙන් පවතී. මෙහි නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා ඒ හරහා විදුලිය ගමන් නොකරයි. මේක නිදහස් ඉලෙක්ට්‍රෝන නෑ. ඒ නිසා විදුලිය යන විදියක් නෑ. ඊළඟට කියනවා නම් තාපයේ සපයන විට ඒක රත් කරනකොට පරමාණු කම්පණය වෙන නිසා ඕක කරදක් තියෙනවා බාධක වලින් මිදීමේ පුතේ බන්ධන වලින් මිදීම. බාධක වලින් මිදීමේ බන්ධන වලින් මිදීම. එහෙමද? හදන්න ඕනේ නේද? බන්ධන වලින් මිදී යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මොකක් වේද? යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් වේ. යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදහස් වේ. එවිට විදුලිය ගමන් කිරීම මොකක් වේද? ඇරඹේ කියලා කියනවා. එතකොට තමයි විදුලිය ගමන් කිරීම ආරම්භ වෙන්නේ. පුතේ දැන් රූප දෙකක් තියෙනවා නේද? රත් කිරීමට පෙර. මේ තියෙන රත් කිරීමට පෙර අවස්ථාව. හරි. රත් කිරීමට පෙර අවස්ථාව. මම මූලික සටහන වල දාලා තියෙනවා. බාහන ටික ඉලෙක්ට්‍රෝන ටික දාලා නැහැ නේද? ඔයාලා දාලා නැහැ. इलेक्ट्रॉन टिक दाला හරි රත් කිරීමට පෙර ඔය දෙක රත් කිරීමට පෙර අවස්ථාව හරිද හැමෝම යාබද හතර දෙනෙක් එක්ක මොනවා හතරක් හදාගෙන ඉන්නේ බන්ධන හතරක් හදාගෙන ඉන්නේ එතන මේ කාගේවත් මොනව නැද්ද නිදහස් ඉලෙක්ට්‍රෝනේවත් මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ ඒ නිසා මෙහා දිගේ විදුලිය යන්නේ නැහැ හැබැයි මේක රත් කරොත් තත්ත්වය මොකක් වෙනවද? වෙනස් වෙනවා කියලා මම කියවනේ. දැන් ඕන රත් කරා කියලා හිතන්න. රත් කරපුවාම ඔන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ පැන්නා කියලා හිතන්න. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ පැන්නා. ඒතර මෙතන තියෙන නිදස. වේගයේ නිදස. තව අපි එක ඉලෙක්ට්‍රෝනයක් පන්නමුකෝ. මේ ඉලෙක්ට්‍රෝනයක් පැන්නා කියලා හිතන්නකෝ. එතන මෙතන තියෙනවා මොකද්ද? නිදසක්. මේවට කියන්නේ මොනවා කියලාද? නිදහස් ඉලෙක්ට්‍රෝන මොනවා කියලාද කියන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් මොන ඉලෙක්ට්‍රෝනද? මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ බේපේ ඇති වෙච්ච හිදැස් වලට කියන්නේ මොනවා කියලාද උදේ? කුහර කියලා කියන්නේ. කුහර කියලා කියන්නේ. ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද? ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද කියලා මම අහන්නේ. ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද? ඍණ ආරෝපිතයි. එහෙනම් උදේ කුහර මොන ආරෝපිතයිද? ධන ආරෝපිත වෙන්නේ. අපි ඉලෙක්ට්‍රෝන වලට E අකුර දානවා කුහර වලට හෝල් කියන අදහසින් H අකුර දානවා ඉලෙක්ට්‍රෝන වලට මොන අකුර දාන්නේ E අකුර කුහර එකට කියන හෝල් කියලා පැහැදිලිද ඒ නිසා අපි H අකුර දානවා සමාන කල්පනා හෝල් කියන්නේ සාමාන්‍ය නේද කුහරෙට කියන්නේ හෝල් කියලා හරිද හරි එහෙනම් දැන් ඊළඟට තියෙන රූපයක් මොකද්ද රත් කිරීමෙන් පසු ආයෙකෙදි ඉලෙක්ට්‍රෝන දෙකක් පන්නන්නකො දැන් දෙකකින් ඉලෙක්ට්‍රෝන දෙකක් පන්නන්න. ඊට පස්සේ මම මේ ඊළඟ වගේ ඊතල ගහලා ලියනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පන්නන්න ඔක්කොම පන්නන්න එහෙම පාය. තමාරු ආයේ පන්නන්න ගත්තාම ඔක්කොම පන්නවලා දානවා.
උෂ්ණත්වය වැඩි කරන විට හරියට කියවන්නේ උෂ්ණත්වය වැඩි කරන විට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකක් වෙන හින්දාද වැඩි වෙන හින්දා. ඒ කියන්නේ රත් කරන්න බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන මොනවා වෙනවද? පණිනවනේ. දැන් මේක රත් කරන්න බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන පයින්න. තව රත් කරොත් පුතේ තවත් ඉලෙක්ට්‍රෝන පයින්න. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවනේ. කුහර වැඩි වෙනවනේ. එතකොට පුතේ විදුලිය ගමන් කරන ගතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කුහර වැඩි වෙනවා. එතකොට විදුලිය ගමන් කරන ගතිය මොකක් වෙනවද? වැඩි වීමක් වෙනවා. පැහැදිලිද? ඒ නිසා රත් කරන්න නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ නිසා විදුලිය ගමන් කරන එක මොකද වෙන්නේ? වැඩි වීමක් තමයි වෙන්නේ. හරි. එතකොට මේ කතාවක් තියෙන්නේ කියවන්නකො. උෂ්ණත්වය වැඩි කරන විට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොනවන නිසාද? වැඩි වෙන නිසා විද්‍යුත් සන්නායක ගුණය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන හින්දා විද්‍යුත් සන්නායක ගුණය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා ඇති වෙන හිදස මොකක්ද පුතේ හිදසට කියන්නේ? කුහර. වරාංග තුලේ H අකුර සිම්පල්. කුහර ලෙස හඳුන්වනවා. මෙම කුහර තුලට යාවද ඉලෙක්ට්‍රෝන පැමිණෙනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ. ඒ කියන්නේ මෙහෙම. ආගන්න. දැන් පුතේ මෙතන කුහරයක් නේ. දැන් මෙතන කුහරයක් නේ. දැන් මේ කුහරයක් ඇති වුණාම පුතේ කුහරයක් ඇති වුණාම මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට පැනනා කියලා හිතන්නකො. දැන් කුහරයක් ඇති වුණාම මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට පයි. මෙතෙන්ට පැනනට පස්සේ මෙතන මොකක්ද ආයෙත් වෙන්නේ? මෙතන කුහරයක් ඇති වෙනවා. දැන් ආයෙත් දැන් මෙතන කුහරයක්. ඒක පුරවන්න ගමහට මෙතන ඉන්න එක මෙතෙන්ට පයි. දැන් මෙතන හරියනේ. ආපහු මොකක්ද ඇති වෙන්නේ? කුහරයක් ඇති වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? කුහර යන්නේ ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? කුහර යන්නේ අනිත් පැත්තට. ඒ දැන් ඔය බලන්න බෑ. දැන් මෙතන තියෙන කුහරේ පුරවන්න මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට පැනලා කියන්නකො. ඉලෙක්ට්‍රෝනේ ගියේ මේ පැත්තට. කුහරේ තිබ්බේ මෙතන. ඒ කුහරේ මෙතෙන්ට පැන. ආයෙනම් ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? කුහර යන්නේ අනිත් පැත්තට. පැහැදිලිද? දැන් මම මේ මැන්දොත් එහෙම ඉලෙක්ට්‍රෝන යන්නේ පුතේ මෙහෙට නම් කුහර යන්නේ කොහෙටද? මේ කුහර යන්නේ පුතේ අනිත් පැත්තට. ඉලෙක්ට්‍රෝන යන්නේ කොයි පැත්තටද? කුහර යන්නේ අනිත් පැත්තට.
ඔයාලට මතකද සම්මත ධාරාවේ දිශාව කියන්නේ ධන ආරෝපණ ගලන දිශාවද ඍණ ආරෝපණ ගලන දිශාවද? සම්මත ධාරාවේ දිශාව කියන්නේ ධන ආරෝපණ ගලන දිශාව. දැන් කවුද මේකෙන් දාන? ඉලෙක්ට්‍රෝන වලට තියෙන ඍණ ආරෝපණයක්, කුහර වලට තියෙන්නේ ධන ආරෝපණය. එහෙනම් කුහර යන පැත්තට තමයි ධාරාවේ දිශාව කියලා අපි ලකුණු කරන්න ඕනේ. කුහර යන පැත්ත තමයි මොකේ දිශාවද? ධාරාවේ දිශාව වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් මේක. ලියන්න පොතේ මෙහෙම. මෙම කුහර තුළට යාවද ඉලෙක්ට්‍රෝන පැමිණෙනවා. එවිට ඉලෙක්ට්‍රෝන පැවති ස්ථානයේ කුහරයක් බවට පත් වෙනවා. ඇත්තනේ? ඇත්තනේ? මෙහිදී ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට කුහර චලනය වෙනවා. මේ රූපය යන්නේ ඉලෙක්ට්‍රෝන යන්නේ කොහෙටද? කුහර යන්නේ අනිත් පැත්තට. ඉලෙක්ට්‍රෝන චලනය වන දිශාවට විරුද්ධ දිශාවට කුහර චලනය වෙනවා. ඉලෙක්ට්‍රෝන චලනය වන දිශාවට විරුද්ධ දිශාවට කුහර චලනය වෙනවා. හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා මට මේකට කෙලින්ම උත්තරයක් දෙන්න. මම මේ කියන වාක්‍ය හරිද වැරදිද කියලා කියන්න මට ඉතින්. මම මේ කියන වාක්‍ය හරිද වැරදිද කියලා මට කියන්න. අඳගත්තද මේ රූපේ? මම අහනවා ප්‍රශ්නයක් වාගේ මේ වාක්‍ය හරිද වැරදිද කියලා. නිසංග අර්ධසන්නායකයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හා කුහර ප්‍රමාණය සමාන වේ. මේ ප්‍රකාශය හරිද වැරදිද? මං කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කුහර ප්‍රමාණය සමානයි. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කුහර ප්‍රමාණය සමානයි. නිදහස් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා නම් කුහරත් 10ක් තියෙනවා. ඇත්තද? දැන් කලින් කොහොමද තිබ්බේ? මේවට කලින් කොහොමද තිබ්බේ? කලින් තිබ්බේ මේ හැමතැනම ඉලෙක්ට්‍රෝන එක අනිබ්බන්. දැන් මොකද උනේ ඉස්සෙල්ලාම? ඕන් දැන් මෙහා පැනනා කියන්නේ වෙලේ. මෙහා එළියට පැන. මෙතන කුහරයක් ඇති වුණා. නිදහස් ඉලෙක්ට්‍රෝන එකයි කුහර එකයි. තව එකක් පැනනා කියන්නකො. එතකොට මොකක්ද තත්ත්වය? දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන දෙකයි කුහර දෙකයි. තව එකක් පැනනා කියන්නකො එළියට. දැන් මොකක්ද තත්ත්වය? නිදහස් ඉලෙක්ට්‍රෝන 3යි කුහර 3යි. හරි නේද? නිසංග අර්ධසන්නායකයක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගානයි කුහර ගානයි මොකක් වෙනවද? සමාන වෙනවා. ලියන්න උතන දැන් තව ඉඩ නැද්ද පොඩ්ඩක් ලියගන්න. තව පිළිය ලියා ගන්න පුළුවන්. ලියන්න කවදාද? නිසංග අර්ධසන්නායකයක ඇති නිසංග අර්ධසන්නායකයක ඇති නිසංග අර්ධසන්නායකයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිසංග අර්ධසන්නායකයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කුහර ප්‍රමාණයට සමාන වේ. කුහර ප්‍රමාණයට සමාන වේ.